හරි පුතාලා. දැන් ඔන්න ඔයගොල්ලෝ ලොකු දැනුමක් ලබාගෙන තියෙනවා මේ වෙනකොට කෝෂ පද්ධති කොයි විදියටද සකස් කරන්නේ නේද? ශ්‍රේණිගතව කොහොමද සකස් කරන්නේ? සමාන්තරගතව කොහොමද සකස් කරන්නේ? එහෙම කළොත් මොනවද අපිට ලැබෙන වාසි මොනවද? අවාසි මොනවද? එතකොට බල්බ කොහොමද ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් අපිට ලැබෙන වාසි මොනවද අවාසි මොනවද කියලා පුතාලා දැන් තීරණය කළා, නිරීක්ෂණය කරලා, නිගමනය කරලා ඔක්කොම කළා තමයි මේ පරිච්ඡේදයට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ පුතේ බල්බ සම්බන්ධ කරන තවත් ආකාරයක් පිළිබඳව සමාන්තරගත බල්බ පද්ධති ගැන තමයි මේ පරිච්ඡේදයේ යටතේ අපි පුතාලත් එක්ක කතා කරන්නේ. දැන් එතකොට ක්‍රියාකාරකමකින්මයි උන ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ පුතේ. සමාන්තරගත බල්බ පද්ධති පිළිබඳ අධ්‍යයනය කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ නේද? ඒතර මේ මම කියවනේ දැන් මේ හැම ප්‍රැක්ටිකල් එකකටම අපිට ඕන වෙන්නේ එකම විදියේ ಜಾති කියලා. මොකද ඒකට හේතුව විද්‍යුතය පිළිබඳ පරීක්ෂණනේ අපි කරන්නේ. ඉතින් මෙතෙන්දී අපිට වැඩිපුර ඕනේ නම් ඕනේ වෙන්නේ මොනවද පුතේ? බල්බ හා කෝෂ. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් ඕනේ බල්බ පද්ධතියින්ද වැඩිපුරම ඕනේ බල්බ. කෝෂත් අවශ්‍ය වෙනවා. නමුත් බල්බ තමයි වැඩිපුරම ඕනේ වෙන්නේ. නේද? ඉතින් එහෙනම් ඔන්න අපි සමාන්තරගත බල්බ පද්ධති පිළිබඳව අධ්‍යයනය කරන්න ලෑස්ති වෙන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා ලයිස්තුවක් මොනවද පුතේ? විදුලි පන්දම් බල්බයක් අපිට ඕනි. වියලි කෝෂ අපිට ඕනේ වෙනවා. නේද? මෙතන විදුලි පන්දම් බල්බ කීපයක් අපිට හොයාගන්න ඕනේ. ස්විචයක් අපිට ඕනේ, සම්බන්ධක කම්බි අපිට අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන ಜಾති ටික හොයාගත්තා නම් දැන් ඉස්සර තියෙන දේවල්මයිනේ හරිම ලේසියිනේ මං කිව්ව එකයි පුතාලට මේක ගෙදරදිත් කරන්න පුළුවන්. මේ බඩු ටික හොයාගත්තා නම් ඔක්කොම ප්‍රැක්ටිකල්ස් ටික ඒ විදිහටම තමයි මේ ඔයගලන්ට සකස් කරගන්න තියෙන්නේ නේද? ඉතින් ඒ නිසා මේවා හොයාගන්න හරිම ලේසියි. ඒ හින්දා හොයාගෙන පුතේ ප්‍රැක්ටිකල්ස් තනියම කරලා බලන්න. ඒතර තමයි Tamanටම ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි බලමු එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි ලියමු බලන්න. මොනවද අපිට ඕනේ? විදුලි පන්දම් බල්බය. පහසුවෙන්ම අපිට හසුරව ගන්න පුළුවන් විදුලි පන්දම් බල්බයක් ගත්තාම නේද? විදුලි පන්දම් බල්බයක් අපිට ඕනේ. ඊළඟට වියලි කෝෂ අපිට ඕනේ. වියලි කෝෂ අපිට ඕනේ. හරිද? විදුලි පන්දම් බල්බය, වියලි කෝෂ, ඊළඟට අපිට ඕනේ ස්විචය. ස්විචයක් අපිට ඕනේ වෙනවා. ඒ වගේමයි සම්බන්ධක කම්බි අපිට ඕනේ වෙනවා. සම්බන්ධක කම්බි. හරිද පුතාලා? විදුලි පන්දම් බල්බ, වියලි කෝෂ, ස්විචය හා සම්බන්ධක කම්බි. මෙන්න මේ කියන බඩු ටික අපි එකතු කරගත්තා නම්, උපකරණ ටික අපි රැස් කරගත්තා නම්, අපි බලමු පුතාලා කොහොමද මේ පරීක්ෂණය අපි කරන්නේ? කොහොමද මේ පරිපත ටික සකස් කරන්නේ කියලා. මේ බලන්න මෙතන තියෙනවා පුතාලට පේනව නේද මේ? මෙතන තියෙනවා එක වියලි කෝෂකුයි, එක ස්විචයයි, එක බල්බයකුයි සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟ එකේ ස්විචයයි එක වියලි කෝෂයක් එක බල්බ දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. මේ අග්‍ර එක වගේ අග්‍ර මේ එක පැත්තකට මේ යටින් ගන්න මේ අග්‍ර දෙක එක පැත්තකට අරන් තියෙනවා. තුන්වෙනි එක තියෙනවා පුතාලට පේනවා බල්බ තුනක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. එක ස්විචයයි එක කෝෂයයි සම්බන්ධ කරලා තියෙන්නේ නේද? ඒකෙත් එහෙමයි මේ සමාන අග්‍ර ටික එක පැත්තකට අරගෙන අනිත් අග්‍ර ටික ඔක්කොම එක පැත්තකට අරගෙන තියෙනවා. තේරුණාද පුතාලට? හරි. දැන් එහෙනම් අපි මේ ටිකෙත් සංකේත පරිපථ සටහන් ටික ඇඳලා ඉමුද? නේද? එතකොට පුතාලට ලේසියිනේ. දැන් පුතාලට පුළුවන්. දැන් මට ඉස්සෙල්ලා ඕගොල්ලෝ අඳින්න බලන්න මමත් අඳින්නම්. පුතාලා දැන් මට ඉස්සෙල්ලා අඳින්න මේ පරිපථ තුන ලේසියිනේ. පුතාලට ඇඳ ගන්න පුළුවන් නේද? මට වඩා ඉක්මනට අඳින්න පුළුවන් වෙයි ඕගොල්ලන්ට. හරි. මොකද මම දැන් මෙතන සාමාන්‍ය බෝඩ් එකක අඳිනවා වගේ නම් අඳින්න ලේසියි. මෙතන ටිකක් ඊට වඩා වෙලා යනවනේ. හරි. ඔය විදිහට මොනවද තියෙන පුතේ? ස්විච්. ස්විචයක් තියෙනවා. බල්බ තියෙනවා.
ඔන්න ඇන්ද. හරි නේද ඔයගොල්ලන්ගේ එකත් එක්ක නේද? ඊළඟ එක අපි බලමු පුතාලා. එතන තියෙන එක කෝෂයයි බල්බ දෙකයි නේද? එක කෝෂයයි බල්බ දෙකයි. හරි. ඔන්න ඔය විදිහට දැන් බල්බ දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා නේද? කෝෂයේ තියෙනවා. මේකේ ස්විච් එක අපි දාලා නැහැ නේ පුතාලා. ස්විච් එකක් දාන්න ඕනේ මේකට. අපි ස්විච් එකක් දාමු. මෙතනින් අපිට පුළුවන් ස්විච් එක දාන්න. ඔය විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් බල්බ දෙක සම්බන්ධ කරන්න. ඔය විදිහට ඊට පස්සේ මෙතනින් ඔහොම සම්බන්ධ කරන්න පුළුවන් නේ. හරි. ඔන්න තියෙනවා දෙවැනි පරිපථය හරිනේ. ස්විච් එක තියෙනවා, කෝෂය තියෙනවා, බල්බ දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන්නේ නේද? ඊළඟට තුන්වෙනි පරිපථයත් අපිට පුළුවන්. දැන් පුතාලා නම් ඇඳලා ඉවර ඇති. අපි බලමු තුන්වෙනි පරිපථය. ඒකෙත් තියෙනවා අපිට එක කෝෂයයි. ওই විදිහට එක කෝෂයක් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මේ විදිහට ඕන මෙතෙන්ට ස්විච් එක දාන්නත් පුළුවන් පුතේ. කැමති විදිහකට ගන්න පුළුවන්. මෙහෙම උඩට දාන්නත් පුළුවන්, පහළට ස්විච් එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන අපි දාමුකෝ ස්විච් එක හරියට. කොහොම දාලා මෙතන අපි එතකොට පුතාලා බල්බ 3ක් සම්බන්ධ කරන්න ඕනේ. 1යි මෙතන 3යි. 3යි. මේක කෙලින්ම අපහු මෙතෙන්ට යනවා. මෙතන එක බල්බ එකයි, මෙතන බල්බ දෙකයි, මෙතන බල්බ 3යි. ඔන්න ඔය වගේ. මෙතෙන්ට එතකොට ස්විච් එකක් එනවා. ඔන්න ඔහම තියෙනවා. ඒතර මේක පළවෙනි පරිපථය, මේක දෙවෙනි පරිපථය, මේක තුන්වෙනි පරිපථය. 1 2 3. පේනව නේද පුතාලට? මේක පළවෙනි පරිපථය නේද? කෝෂයයි, වියලි කෝෂයයි, ස්විච් එකයි, බල්බ එකයි විතරයි තියෙන්නේ. මේක දෙවෙනි පරිපථය, වියලි කෝෂයයි, ස්විච් එකයි, බල්බ දෙකක් තියෙනවා සමාන්තරගතව. මේක තුන්වෙනි පරිපථය, වියලි කෝෂයයි, ස්විච් එකයි, බල්බ 3ක් තියෙනවා සමාන්තරගතව. පැහැදිලිද පුතාලට? හරි. දැන් එහෙනම් අපිට තියෙන්නේ
මෙන්න මේ පරිපත ටික හදාගන්න නේද? අපි 1 2 3 කියලා දාගත්තනේ. දැන් දාමු රූපයේ පරිදි 1 2 හා 3 පරිපත සකස් කර ගැනීම බල්බ ප්‍රමාණය වැඩි කර කර සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි කර කර පරිපත හදන්න තියෙන්නේ නේද? කෝෂ සංඛ්‍යාව වෙනස් කරන්නේ නැහැ නේද? කෝෂ සංඛ්‍යාව වෙනස් කරන්නේ නැහැ. ඒතර රූපේ පරිදි 1 2 හා 3 පරිපත සකස් කර ගැනීම. ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්පසු එකවර පරිපත තුනේම ස්විච සංවෘත කර ඉන්පසු එකවර පරිපත තුනේම ස්විච සංවෘත කර බල්බවල දීප්තිය සංසන්දනය කිරීම. මේක වෙන වෙනම අරගෙන කරන්නත් පුළුවන්. ඒතර අර දීප්තිය ටිකක් පුතාලට මතකේ තියාගන්න ඕනේ. පළවෙනි එකේ මොන වගේ දීප්තියක්ද තිබුණේ? එහෙනම් දෙවෙනි එකේ මොන වගේ දීප්තියක්ද කියලා අර මතකේ තියාගන්න ඕනේ එතකොට නේද? නැත්තම් අපිට තියෙන්නේ මේ තුනම එකවර දැල්ලුවා නම් අර ඔක්කොගෙම තියෙන බල්බවල දීප්තිය සමාන නම් අපිට එතකොට ඒක හොයාගන්න පුළුවන්. නේද පුතාලා? එහෙනම් ඉන්පසු එකවර පරිපත තුනේම ස්විච සංවෘත කර බල්බවල දීප්තිය සංසන්දනය කිරීම තමයි අපි කරන්නේ නේද? හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි පුතාලා අපි කරන්න ඕනේ. එහෙනම් පරිපත තුන ඉස්සෙල්ලා හදාගන්න ඕනි. හදාගෙන තමයි මේ දැන් දීප්තිය සංසන්දනය කරන්න වෙන්නේ නේද? ඒතර මේ පරිපත තුන හදාගන්නකොට ටිකක් හරි ඒ කියන්නේ හරි සූක්ෂමව හදන්න ඕනේ. මොකද බල්බ සම්බන්ධ කරනකොට ටිකක් අමාරුයි. එහෙම නැත්නම් ඔයගලන්ට අර කියන්නේ ස්ථිරවම හදපු පරිපත සමහර වෙලාවට ගන්න පුළුවන්. සමහර පාසල් වල තියෙනවා පුතේ මේ වාර වෙනම මේ අර බටන්ස් වලින් මෙහෙම ප්‍රෙස් කර කර හදන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් එහෙම ඒවා තියෙන අයට ඒක ගොඩක්ම ලේසියෙන් හදා ගන්න පුළුවන් මේ සාමාන්‍ය එකකට වඩා. නේද? ඉතින් අපි එතකොට ඒකේ විවිධ ආකාරයට පුතාලට මේවා සම්බන්ධ කරගන්න පුළුවන් නේද? එහෙනම් දැන් ඔන්න අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික අරගත්තා නම් හදන්නව නම් පරිපත දැන් හදන ආකාරය කරන්න ඕනි මොකද්ද කියලා පුතාලා දන්නවා නම් අපි ලැබ් එකට ගිහිල්ලා මේ පරිපත තුන හයි කරලා නේද? ඒවයි දීප්තිය සංසන්දනය කරලා ආපහු පන්ති කාමරයට එමු. හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට බල්බ සමාන්තරගතව සම්බන්ධ කරොත් නේද? ඒ කියන්නේ සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි වුණොත් පරිපතයක බල්බේ දීප්තියට මොකද වෙන්නේ කියලා පරීක්ෂා කරන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. දැන් පුතාලා දැක්කනේ එතකොට දැන් ඉස්සෙල්ලා අපි කෝෂවල වෙනස්කම් ටික ඔක්කොම කතා කරානේ නේද? කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? සමාන්තරගතව සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? නේද? ඒ හැම එක ඊට පස්සේ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? මේ හැම එකක්ම දැන් පුතාලා ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඔන්න බල්බ සමාන්තරගතව සම්බන්ධ කළොත් මොකද වෙන්නේ කියලා තමයි අපි කතා කරන්නේ. දැන් බලන්න පුතාලට පේනවා මේ පළවෙනි පරිපතය. මෙතන තියෙනවා වියලි කෝෂයක්, ස්විචයක් සහ එක බල්බයක් තියෙනවා. එක බල්බයක්. එතකොට මෙතන මේ පරිපතය මේ විදිහට හැදිලා තියෙනවා. මෙතන එක් බල්බයක්ුයි එක් කෝෂයකුයි තමයි මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. නේද පුතේ? මෙතන දැන් ඔයගොල්ලන්ට මේ පරිපතය හොඳට පැහැදිලිනේ. හරි. දැන් ඔන්න බලන්න පුතාලා පරිපතේ මම දැන් මේම ස්විච් එක ඔන් කරනකොට අන්න පේනව නේද බල්බ් එක දැල් වෙනවා පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? හරි. අපි දැන් ඕක ආයි මේ විදිහට විවෘත කරලා අපි දෙවෙනි පරිපතයට යමු. ඒකෙත් තියෙන එක කෝෂයකුයි ස්විච් එකයි මේ බල්බ දෙක තියෙන්නේ පුතේ සමාන්තරගතව සම්බන්ධ කළා. මෙතනින් මේ අග්‍රයයි මෙතනින් මේ අග්‍රයයි එකට සම්බන්ධ කළා. මේ පැත්තෙනුත් මේ අග්‍රයයි එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක තමයි ආපහු මේ වියලි කෝෂයට සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාට? දැන් මේකෙත් අපි බලමු පුතේ එහෙනම් ස්විච් එක ඔන් කළා මොකද වෙන්නේ කියලා අර. මේ දෙකම ඔයගලන්ට පේනවා නේද සමාන දීප්තියකින් දැල් වෙනවා.
නේද? මේ දෙකම සමාන දීප්තියකින් දැල් වෙනවා පුතාලට බලන්න පුළුවන්. ඊළඟට අපි මේ තුන්වෙනි පරිපතය. මේකෙත් තියෙනවා එක වියලි කෝෂයයි ස්විචයයි මේ විදිහට සමාන්තරගතව බල්බ තුනක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් බලන්න මේකේ මේ කෙලවරයි මේකේ මේ කෙලවරයි මේකේ මේ පැත්තේ කෙලවරට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතන මෙතනිනුත් මේ බල්බේ මේ කෙලවරයි මේ බල්බේ මේ කෙලවරයි මේ බල්බේ මෙතෙන්ට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. පේනවද? ඒතර ඒ ටික තමයි පුතේ ආපහු මේ බැටරියට සම්බන්ධ කරලා තියෙන්නේ. තේරුණාද? ඒතර මේකෙත් අපි මෙහෙම ස්විච් එක ඔන් කරාම ඔන්න පුතාලට බලා ගන්න පුළුවන් සමාන දීප්තියකින් මේ බල්බ තුනම දැල් වෙනවා. බලා ගන්න පුළුවන් නේද? හරි. දැන් එහෙනම් ඔන්න බලන්න අපි හැම එකකම තනි කෝෂයේ බැගින්නේ තියෙන්නේ. ඒතර මේකේ තනි බල්බයයි මේකේ බල්බ දෙකයි මේකේ බල්බ තුනයි තියෙන්නේ සමාන්තරගතව සම්බන්ධ කරලා. දැන් මම ස්විච් තුනම සංවෘත කරාම, ඒ කියන්නේ ස්විච් තුනම ඔන් කරාම මේ බල්බ හැම එකකම දීප්තිය ගැන බලන්න පුතාලට මොකද්ද කියන්න පුළුවන් කියලා. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා මේ. පේනවද මොකක්ද වෙන්නේ? බැලුවම ඔක්කොගෙම නේද මේ සමස්ත දීප්තිය එක හා සමානයි. පේනවද පුතාලට මේ දීප්තිය නේද? එහෙම අර දැන් ඉස්සෙල්ලා ඔයාලට තේරෙන ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට ලොකු වෙනසක් පුතාලා දැක්කා. නමුත් මෙතන සමාන්තරගතව සම්බන්ධ කරනකොට පුතාලට පේනවා දීප්තියේ වෙනසක් වෙන්නේ නෑ නේද පුතේ? සමස්ත දීප්තිය එක හා සමානව තමයි තියෙන්නේ. පැහැදිලිද පුතාලට? එහෙනම් බල්බ සමාන්තරගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි වෙන්න බල්බේ දීප්තියේ වෙනසක් වෙන්නේ නැහැ. සම්පූර්ණ දීප්තිය එක හා සමානව පවතිනවා. පැහැදිලිද පුතාලට? හරි පුතාලා. නිරීක්ෂණය කළා නේද? දැක්කා නේද පරිපතවල බල්බවල දීප්තියේ වෙනසක් පුතාලා දැක්කේ නෑ නේද? නේද? බල්බවල දීප්තියේ වෙනසක් පුතාලට නිරීක්ෂණය කරන්න බැරි වුණානේ. ඇයි ඒකට හේතුව මේ බල්බ සමාන්තරගතව සම්බන්ධ කරලා තිබ්බ නිසා. ඒ කියන්නේ පුතේ බල්බ සමාන්තරව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවල් වලදී මොකද වෙන්නේ? මේවා එකම දීප්තියකින් තමයි දැල් වෙන්නේ. එතනද එකම දීප්තියකින් දැල් වෙන්නේ. ඒතර ඒකට හේතුව තමයි මොකක්ද? මේ සමාන්තරගතව සම්බන්ධ කරනකොට බල්බ වලට අර බෙදිලා යන ධාරාව බෙදිලා යන ආකාරය අනුව සමස්ත දීප්තිය එකම දීප්තියකින් තමයි දැල් වෙන්නේ. ධාරාව බෙදිලා යනකොට මොකද වෙන්නේ පුතේ? සමස්ත දීප්තිය එකම දීප්තියකින් දැල් වෙනවා. ඒ නිසා ඔයගලට පරිපත තුනේම පේන්නේ එක හා සමාන දීප්තියක් තියෙනවා වගේ. තේරුණාද පුතාලට? හරි. එහෙනම් අපි ලියමු නිරීක්ෂණය. අපි ලියමු ස්විච් සංවෘත කළ විට නේද? ස්විච් සංවෘත කළ විට ස්විච් සංවෘත කළ විට 1 2 3 1 2 හා 3 පරිපතවල 1 2 හා 3 පරිපතවල බල්බ සමාන දීප්තියකින් දැල්වේ. පේනවද පුතාට? ස්විච් සංවෘත කළ විට 1 2 හා 3 පරිපතවල බල්බ සමාන දීප්තියකින් දැල් වෙනවා. පේනව නේද පුතාලට? සමාන දීප්තියකින් දැල් වෙනවා. එතකොට එහෙනම් ඒ කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් නිගමනය නේද? සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව කොච්චර වැඩි වුණත් මොකද වෙන්නේ? හැමතිස්සෙම ඒවා සමාන දීප්තියකින් දැල් වෙනවා. නේද? බල්බ ප්‍රමාණය සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ ප්‍රමාණය වැඩි කළද බල්බ සමාන දීප්තියකින් දැල් වෙනවා. පුතාලට බලා ගන්න පුළුවන් නේද? එහෙනම් අපි ලියමු අපිට ගන්න පුළුවන් නිගමනය සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව
වැඩි වුවද සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව වැඩි වුවද බල්බ සමාන දීප්තියකින් දැල්වේ. එනම් පරිපත තුනේම සමස්ත දීප්තිය සමාන වේ. එනම් පරිපත තුනේම සමස්ත දීප්තිය සමාන වේ. හරි. සමාන්තරගතව සම්බන්ධ කරන බල්බ සංඛ්‍යාව වැඩි වුවද බල්බ සමාන දීප්තියකින් දැල්වේ. එනම් පරිපත තුනේම සමස්ත දීප්තිය සමාන වෙනවා. ඔක තමයි අපිට එහෙනම් නිගමනය කරන්න පුළුවන් නේද පුතාලා? මේ පරීක්ෂණයෙන් අපිට එහෙනම් මේ නිගමනයට එන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් එහෙනම් අපි බලමු සරල විද්‍යුත් පරිපත නේද? දැන් මේ විදිහට දැන් විද්‍යුත් පරිපත දැන් පුතාලා ඉගෙන ගත්තානේ. කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා හදන පරිපත ගැන ඉගෙන ගත්තා. කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරලා හදන පරිපත ගැන පුතාලා ඉගෙන ගත්තා. ඊට පස්සේ බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා හදන පරිපත ගැන ඉගෙන ගත්තා. බල්බ සමාන්තරගතව සම්බන්ධ කරලා හදන පරිපත ගැනත් ඉගෙන ගත්තා. දැන් පුතාලා දැක්ක කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන පරිපත ගැන කතා කරා. අපි මුලින්ම කතා කරේ ඒකනේ නේද? කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන පරිපත ගැනනේ. ඉතින්දි පුතාලා දැක්ක කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරන්න මොකද වෙන්නේ පුතේ? බල්බවල දීප්තිය වැඩි වෙනවා පුතාලා නිරීක්ෂණය කළා. බල්බේ දීප්තිය වැඩි වෙනවා පුතාලා නිරීක්ෂණය කළා. එතකොට ඒ කියන්නේ කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කරන වෝල්ටීයතාව එකතු වෙනවා පුතේ. නේද? දැන් එක කෝෂයකින් 1.5යි නම් කෝෂ දෙකකින් 3යි වෝල්ට්. හතරක් වෙනකොට 4.5යි. ඒ වගේ එකින් එක ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට පුතාලා දැක්කා අපි කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථාවල් වලදී නේද? කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථාවල් වලදී පුතාලා නිරීක්ෂණය කරා. එතෙන්දි මොකද වුනේ? අර කෝෂවල වෝල්ටීයතා බෙදිලා යනවා. නේද? කෝෂවල වෝල්ටීයතා ටික බෙදිලා යනවා පුතාලා නිරීක්ෂණය කළා. එතකොට එතෙන්දි මොකද වුනේ පුතේ? අර කෝෂ ක්ෂය වෙන ප්‍රමාණය අඩු වුණා. නේද? අතෙන්දි වෝල්ටීයතාවය වැඩි වෙනවා කියන්නේ කෝෂ ඉක්මනින් ක්ෂය වෙනවා. වැඩි වෝල්ටීයතාවයක් එතෙන්ට යනවා. අතෙන්දි ඒ ටික බෙදිලා යනවා. නේද? බෙදිලා ගියාම මොකද වෙන්නේ? වැඩි කාලයක් කෝෂ පාවිච්චි කරන්න පුළුවන්. වැඩි කාලයක් බල්බේ දල්ව ගන්න පුළුවන්. සමාන්තරගතව සම්බන්ධ කරොත් කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරොත් කෝෂත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. බල්බයත් වැඩි කාලයක් දල්ව ගන්න පුළුවන්. මොකද ඒ වෝල්ටීයතාව බෙදිලා යන නිසා. ඊළඟට බල්බ ගත්තම පුතාලා දැක්ක බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට කරන ප්‍රමාණය වැඩි කරන්න බල්බවල දීප්තිය අඩු වෙනවා පුතාලා නිරීක්ෂණය කළා. නේද? බල්බ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ප්‍රමාණය වැඩි කරන්න බල්බවල දීප්තිය අඩු වෙනවා. මොකද ඒකෙදි හේතුවතේ අර එකම ධාරාව හැම බල්බයක් තුලින් මේ යනවා. ප්‍රතිරෝධය වැඩි. එතකොට බාධාව වැඩි. ඇයි එකකිනුත් යන්න ඕනේ, තව එකක් තුලිනුත් යන්න ඕනේ, තව එකක් තුලිනුත් යන්න ඕනේ. බාධා වැඩි, ප්‍රතිරෝධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙලා බල්බවල දීප්තිය අඩු වෙනවා. ඒ කියන්නේ කෝෂ සංඛ්‍යාව සමහරලාවට අපි හිතමු 4කින් වගේ දැල් තාම අඩුවෙන් දැල් වෙනවා නම් පස්වෙනි බල්බේ සම්බන්ධ කරා සමහරලාට ඒ බල්බ දැල් වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. බල්බ 4ක් සම්බන්ධ කරලා තියෙනකොට අපි හිතමු දීප්තිය ගොඩාක් අඩුවෙන් තියෙනවා නම් බල්බ 5ක් සම්බන්ධ කරනකොට දැල් වෙන්නෙම නැති වෙන්න පුළුවන්. මොකද ඒ තරමට ප්‍රතිරෝධය වැඩි නිසා, බාධාව වැඩි නිසා. තේරෙනවද පුතාලට? ඊළඟට අපි කතා කරා බල්බ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාව. බල්බ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවේදී පුතාලා දැක්කා හැම අවස්ථාවෙම එකම දීප්තියකින් දැල්ුනේ. සමස්ත දීප්තිය සමානයි. වෙනසක් උනේ නැහැ.
නේද පුතාලා නිරීක්ෂණය කරලා. ඒතර ඒ නිසා පුතේ ඒකෙදි දැන් ඔයගලන්ට ඒකෙදි ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඒකට හේතුව දැන් මෙහිම සම්බන්ධ කරලා තියෙනකොට මේ දීප්තිය සමානයිනේ. එතකොට මේකෙදි මේ ඔයගලන් දැන් නිවසක හිතන්න. නිවසක තියෙනකොට දැන් නිවසක එක කාමරයක තියෙනවා ඊළඟ කාමරෙත් තියෙනවා ඊළඟ කාමරෙත් දාලා. ඒතර ඒ කාමර ඔක්කොගෙම දල්වනකොට බල්බවල දීප්තිය අඩු වෙනවා නම් අපේ නිවසක බල්බ ඕනාට වඩා සම්බන්ධ කරන්න බැරි වෙනවනේ. ඒ කියන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න බෑනේ. ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? එතකොට දීප්තිය එන්න අඩු වෙනවා. දැන් මෙහෙම සම්බන්ධ කරාම මොකද වෙන්නේ? දීප්තිය වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවසක එතකොට සාමාන්‍යයෙන් අපි බල්බ සමාන්තරගතව තමයි සම්බන්ධ කරන්නේ. අනිත් එක පුතේ මම ඕගලන්ට මේක කියලා දුන්නා මේ සමාන්තරගතව සම්බන්ධ කරන අවස්ථාව ගැන කියනකොට මේ සමාන්තරගතව සම්බන්ධ කරද්දී බල්බවල මං කිව්වා මෙන්න මෙතෙන්දි මේ ධාරාව බෙදිලා යනවා කිව්වනේ මේ විදිහට. මේ ධාරාව බෙදිලා යන නිසා මොකද වෙන්නේ අපිට පුළුවන් මෙතනට ස්විච් එකක් හයි කරගත්තොත් මේ අපිට අවශ්‍ය අවස්ථාවලදී මේක පත්තු කරන්න ඕනේ නැත්තම් බල්බේ දල්ව ගන්න ඕනේ නැත්තම් මේ ස්විච් එක අපිට පුළුවන් මේ ඔෆ් කරලා තියන්න. නේද පුතේ විවෘත කරලා තියන්න පුළුවන්. මේ දෙක විතරක් නම් මේ දෙක ඔන් කරලා තියන්න පුළුවන්. අපිට ඕනේ මේ බල්බේ විතරක් නම් දල්ව ගන්න අපිට මේ ස්විච් එක විතරක් ඔන් කරලා මේ දෙකම ඔෆ් කරලා තියන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට ඒ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය බල්බ දල්ව ගන්න පුළුවන් සමාන්තරගතව තියෙනකොට. එහෙමනේ අපි කරන්නේ ගෙදරක. අපිට ඕන ඒ කාමරේට ගියාම ඒ කාමරේ ලයිට් එක අපි දා ගන්නවා. ඊට පස්සේ ආපහු යනකොට ඒක ඔෆ් කරනවා. ඊළඟ කාමරේට යනකොට ඊළඟ කාමරේ අපි ඔන් කරනවා. සමහර අය නම් ඉන්න ඔක්කොම ඔන් කරගෙනම මුළු ගෙදරම ඉන්න අය නේද? ඒකට වෙන්නේ ශක්තිය අපතේ යන එක. ඒ නිසා අපි ඒ අවශ්‍ය දේ කරගත්තට පස්සේ ඒ ලයිට් එක ඔෆ් කරලා ඕනේ ඊළඟ එකට යන්න. ඉතින් ඒක අපිට ලේසිම මේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනකොට. ශ්‍රේණිගතව එහෙම බෑනේ එකම ධාරාවනේ ඔක්කොම තුලින් යන්නේ පුතේ. ඉතින් අපි කොයි වෙලේක හරි මෙතන ස්විච් එකක් ඔෆ් කරොත් මේ ඔක්කොම බල්බ ටික මේ නිවෙනවා. ස්විච් එක මෙතන නම් හයි කරලා තියෙන්නේ මේක ඔෆ් කරා නම් ඒත් ඔක්කොම ටික නිවෙනවා. ඒයි ධාරාව මෙතනින් එහාට යන්න බෑනේ. ඉතින් ශ්‍රේණිගතව සම්බන්ධ කරන එක අවාසි එතකොට අපිට. අනික දීප්තියත් අඩු වෙනවා. නේද? ඒ වගේම අපිට මෙතන ස්විච් එක අර විදිහට වෙන වෙනම පාවිච්චි කරන්න බෑ. නේද? වෙන වෙනම අනිත් එක පුතේ මේ වගේ එකක අපි තුන් මේ එක බල්බයක් පිච්චිලා ගියා කියලා දැවිලා ගියා කියලා. දැවිලා ගියොත් මොකද වෙන්නේ? නේද? පිච්චෙනවානේ සමහරලාට බල්බ මෙහෙම තියෙනවනේ. ඒතර මේ හරහා කරන්ට් එක යන්න බෑ. ධාරාව යන්න බෑ. ඒතර ඉතුරු බල්බත් දැල් වෙන්නේ නැහැ. ඉතුරු බල්බ පිච්චෙන්නේ නැහැ. ඉතුරු බල්බ දැල් වෙන්නේ නැහැ. නේද? එක බල්බයක් දැවිලා ගියොත් ඉතිරි බල්බත් නිවිලා යනවා. මේකේ එක බල්බ එකක් පිච්චුනොත් මොකද වෙන්නේ? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතුරු බල්බ ටික දැල් වෙනවා. ඒ වේ ධාරාව වෙනවනේ යන්නේ. අන්න ඒකත් තියෙන වාසියක් නේද? දැන් නිවසක මේ වගේ එකක් අපිට හයි කළොත් එහෙම අපි එක තැනක කොහේ හරි බල්බ එකක් පිච්චුනොත් මුළු ගෙදරම ලයිට් නැති වෙනවා. නේද? ඉතින් එහෙම නෙමෙයිනේ අපිට ඕනේ. මෙන්න මේ වගේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන හින්දා එක තැනක බල්බ එක පිච්චුනාට ප්‍රශ්නයක් නැහැ. නිවසේ අනිත් හැම තැනකම බල්බ ක්‍රියාත්මක වෙනවා. දැන් පුතාලාට සමහර වෙලාවට දැකලා ඇති ඔය තියෙනවා සමහර දැන් වෙසක් කාලවලදී අපි විවිධ අලංකරණ කටයුතු කරන්න නේද? ඒ කියන්නේ වෙසක් කාලවල නත්තල් වලට නේද? ඒ වගේ උත්සව අවස්ථාවලදී අලංකරණ කටයුතු සඳහා අපි බල්බ් වැල් පාවිච්චි කරනවානේ පුතේ. බල්බ නේද? පද්ධතියක් පාවිච්චි කරන බල්බ වැල් පාවිච්චි කරනවානේ. ඒ සමහර වැල් තියෙනවා පුතාලා දැකලා තියෙනවද? එක බල්බ් එකක් හරි පිච්චුනොත් මුළු වැලම නිවිලා යනවා. ඉතින් අපි අර බල්බ් එක හොයා ගන්න ඕනේ. හොයාගෙන ඒක ආයි නැවත ඒ බල්බ් එක වෙනුවට තව බල්බයක් දාන්න ඕනේ නේද? එහෙම වෙන බල්බ තියෙනවා. මේවා හරි ගාන අඩුයි. ලාභදායක. මොකද ඒවා මේ වගේ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒවා සම්බන්ධ කරන්න හරි ලේසි. නේද පුතේ? හැබැයි එක බල්බ් එකක් පිච්චිච්ච ගමන් මුළු වැලම නිවිලා යනවා. සමහර බල්බ් වල තියෙනවා එහෙම නැහැ. ඒවා මේ සමාන්තරගතව. ඒක ටිකක් අමාරුයි සම්බන්ධ කරන්න. එහෙනම් මේ බල්බ් වල හරි ගණන්. මේ බල්බ් වලට වඩා මිල අධිකයි පුතේ. මේ වගේ එකක එක බල්බයක් පිච්චුණා කියලා අනිත් බල්බ පිච්චිලා යන්නේ නැහැ. අනිත් බල්බ ටික දැල් වෙනවා. ඒතර අපිට පිච්චිච්ච බල්බ එක හොයා ගන්නත් පුළුවන්. ඒතර අපිට ඒ වෙනුවට අලුත් බල්බ එකක් එතෙන්ට දාන්නත් පුළුවන්. නේද? ඉතින් මේ වගේ දේවල් නිසා මේ බල්බ වල මේ විදිහේ බල්බ් වල මිල අධිකයි මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන බල්බ් වලට වඩා. ඒවත් තියෙන වාසි අවාසි ශ්‍රේණිගත හා සමාන්තරගත බල්බ සම්බන්ධ කරන අවස්ථාවල් සඳහා. හරි. අපි දැන් බලමු පුතාලා ඒ විදියට සරල විද්‍යුත් පරිපථ යටතේ අපි කතා කරන්නේ
විදුලි පන්දම ගැන. මුලින්ම අපි කතා කරන්නේ මේ පරිපත ගැන. දැන් අපි මම ඔක්කොම ටික දැන් විස්තර කරලා දුන්නා. කෝෂ පද්ධති ගැන විස්තර කරා, සමාන්තරගත කෝෂ පද්ධති, ශ්‍රේණිගත කෝෂ පද්ධති, බල්බ පද්ධති ගැන විස්තර කරා, සමාන්තරගත බල්බ පද්ධති, ශ්‍රේණිගත බල්බ පද්ධති කියලා. දැන් එහෙනම් විදුලි පන්දමක් කියන එක. විදුලි පන්දමක් කියලා කියන්නේ මොකද පුතේ? ටෝච් එක. ඔයගොල්ලෝ පාවිච්චි කරන ව්‍යවහාරයේ තියෙන ඔයගලන් ටෝච් එකක් කියලා විදුලි පන්දමක්. නේද? මේ විදුලි පන්දම ආකාර ගොඩක් තියෙනවා. මේවට වියලි කෝෂ සම්බන්ධ කරලා තියෙන විදුලි පන්දමුත් තියෙනවා. එහෙම නැත්නම් වියලි කෝෂ වෙනුවට තියෙනවා පුතාලා මේ බැටරි සම්බන්ධ කරලා තියෙන විදුලි පන්දමුත් තියෙනවා. ඉතින් එතකොට පුතාලා දැකලා තියෙනවා දැන් මේ වගේ වියලි කෝෂ දෙකක් සම්බන්ධ කරලා තියෙන පොඩි විදුලි පන්දම්, වියලි කෝෂ 3ක් සම්බන්ධ කරලා ඊට වඩා දිග විදුලි පන්දමක්, වියලි කෝෂ 4ක් සම්බන්ධ කරලා ඊට වඩා දිග විදුලි පන්දම්, ඔය වගේ මේ කෝෂ සංඛ්‍යාව වැඩි කරලා තියෙන විදුලි පන්දම් පුතාලට බලා ගන්න පුළුවන්. මේකේ වියලි කෝෂ සංඛ්‍යාව වැඩි වෙන්න බල්බේ දීප්තිය වැඩි. මතකනේ පුතාලට අපි කිව්වා නේද? ඒ කියන්නේ මෙතන සම්බන්ධ කරලා තියෙන කෝෂ කොහොමද පුතේ? මෙයාගේ ධනාග්‍රය, මෙයාගේ මේ තියෙන ඍණාග්‍රය. ඒතර මෙයාගේ ඍණාග්‍රයට ඊළඟ කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කළා. ඒතර ඒ ආයි ඍණාග්‍රය. ඒතර මේ ඍණාග්‍රය තමයි මෙතනින් පරිපතේට ආයි මේ ධනාග්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මොන ක්‍රමයකටද? ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් පුතාලා දන්නවා ශ්‍රේණිගතව කෝෂ ප්‍රමාණය වැඩි කරන්න බල්බේ දීප්තිය වැඩි වෙනවා. නේද? ශ්‍රේණිගතව සම්බන්ධ කරන කෝෂ ප්‍රමාණය වැඩි කරන්න බල්බේ දීප්තිය වැඩි වෙනවා. ඉතින් ඒකයි අර ගොඩක් වෙලාවට පුතේ විදුලි පන්දම් දිග විදුලි පන්දම් වල එළිය වැඩි කොට විදුලි පන්දම් වලට වඩා පුතාලා දැකලා තියෙනවා. දිග විදුලි පන්දමකින් එන එළිය වැඩි කොට විදුලි පන්දමකින් එන එළියට වඩා හේතුව ඇයි? ඒවයි කෝෂ සංඛ්‍යාව වැඩිවීම. නේද? ශ්‍රේණිගතව සම්බන්ධ කරන කෝෂ සංඛ්‍යාව වැඩි වෙන නිසා තමයි මේ විදිහට විදුලි බල්බයේ එළිය වැඩි වෙන්නේ. තේරෙනවද පුතාලට? හරි. එහෙනම් විදුලි පන්දම ගැන කතා කරනකොට රාත්‍රියේදී ගමනක් යෑම, අඳුරේ ඇති යමක් සෙවීම වැනි අවස්ථාවල අපට අත්‍යවශ්‍ය උපකරණයක් වන්නේ විදුලි පන්දමයි. තේරෙනවද පුතාලට? ඒතර මේ විදුලි පන්දම කියන එක අපිට ගොඩාක් වෙලාවට මේ දවල් කාලේට ඕනෙ වෙන්නේ නැහැ පුතේ එළිය යන්න. අපිට ඕනේ රාත්‍රී කාලේ අපි එළිය යනවා නම් අපිට රාත්‍රී කාලයේ ආලෝකය ලබා දෙන්න ස්වාභාවික විදුලි ප්‍රභවයක්, කියන්නේ ස්වාභාවික මේ ආලෝක ප්‍රභවයක් නැහනේ. දැන් දවල් කාලයේදී නම් අපිට සූර්යාලෝකය ස්වභාවිකවම ලැබෙනවනේ නේද? ඒ නිසා දවල් කාලේ අපිට ආලෝකය අවශ්‍ය වෙන්නේ නැහැ එළියේ යම් දේවල් අපිට මේ ගමන් කිරීම සඳහා. නමුත් රාත්‍රී කාලයේ අපි ඒ ගමන් කරපු තැන් ටිකම ගමන් කරන්න විදුලි පන්දමක් අවශ්‍ය වෙනවා. එක්කෝ අපි ඉටි පන්දමක්, එක්කෝ ටෝච් එකක්, එක්කෝ ලාම්පුවක් නේද? ඒ වගේ මොනවා හෝ දෙයක් අරගෙන තමයි අපි එලි පහළියේ ඇවිදින්නේ රාත්‍රී කාලයේදී. මොකද ඒකට හේතුව සත්තු සර්පය ඉන්නවා, වලවල් තියෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන් නේද? ඒ නිසා අපි හැමතිස්සෙම පාවිච්චි කරන්න පුතේ නේද? විදුලි පන්දමක් වගේ දෙයක් අරගෙන තමයි එළියේ ගමන් බිමන් යන්නේ. හරි. එතකොට එහෙනම් මේ විදිහට විදුලි පන්දම අපි කිව්වා රාත්‍රී කාලයේදී තමයි දවල් කාලයේදීත් භාවිතා කරන ඔය කාමරයක් ඇතුලේ තියෙන යම් කිසි දෙයක් හොයන්න, පෙට්ටගමක් ඇතුලේ තියෙන යම් කිසි දෙයක්. ඒ වගේ තැන්වලට ජනෙල් එළිය නෑනේ නේද? එතකොට අපි විදුලි පන්දමක් දැල්වලා ආලෝකය ලබාගෙන තමයි අපි ඒ දේවල් හොයාගන්නේ. එතකොට එක් වියලි කෝෂයක් හෝ වියලි කෝෂ කීපයක් හෝ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමෙන් සාදාගත් විදුලි පන්දම් ඇත. එක්කෝ එක වියලි කෝෂයෙන් තියෙනවා, දෙකෙන් තියෙනවා, තුනෙන්, හතරෙන් නේද? ඒ වගේ තියෙනවා. ඉස්සරම තිබුණේ ටිකක් දිග ඒවා. වියලි කෝෂ 4ක් හෝ 5ක් පාවිච්චි කරන ඒවා. එළිය ගොඩක් වැඩි. නේද පුතේ? විදුලි පන්දම් ඇත. පුතාලා දැක්කනේ මේ ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කරන හැම අවස්ථාවකදීම කෝෂ ප්‍රමාණය වැඩි වෙන්න පුතාලා දැක්ක බල්බේ දීප්තිය වැඩි වුණා. ඒක තමයි මෙතනත් වෙන්නේ නේද? රූපයේ දැක්වෙන්නේ එවැනි විදුලි පන්දමක සැකැස්මකි. ඔන්න පුතාලට දීලා තියෙනවා මෙතන විදුලි පන්දමක සැකැස්මක්. දැන් පුතාලා විදුලි පන්දම් දැකලා තියෙනවා නේද? දැන් මෙතන තියෙන පුතේ විදුලි පන්දමක සැකැස්මක් ඔගොල්ලන්ට මේ විදිහට රූප සටහනට අරගෙන. හරි. අපි බලමු දැන් මෙන්න මේ කොටස් ටික නම් කරන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ කොටස් ටික අපි බලමු පුතාලා මෙන්න මෙතන තියෙනවා. හරි.
අපිට පැහැදිලිව දැන් පේනවනේ. එතකොට නම් කරගන්න පුළුවන් නේද පුතේ? හරි. ඔන්න එහෙනම් අපි දැන් නම් කරමුත් මේ කොටස්. මේ තියෙන මොකද්ද පුතාලා එළියෙන්? ප්ලාස්ටික් ආවරණය. මේක තියෙනවා විවිධ වර්ණ වලින් ලස්සන වෙන්න. මේ ආවරණය හදලා තියෙන නිල් පාට ආවරණ, රතු පාට ආවරණ, නේද? කහ පාට, කොළ පාට, ඒ වගේ විවිධ ප්ලාස්ටික් ආවරණ වටේට තියෙනවා. එහෙනම් මෙතන මේ මොකද පුතේ තියෙන්නේ? ප්ලාස්ටික් ආවරණය නැත්නම් පරිවාරක ආවරණය. ප්ලාස්ටික් ආවරණය. මේක ඉස්සර කාලෙම නම් ගොඩක් වෙලාවට තිබුණා පුතේ ප්ලාස්ටික් ආවරණයක් නැතුව මෙතන තිබුණා නිකන් රිදී පැහැති ආවරණයක්. නේද? ඒක ලෝහමය ආවරණයක් තිබුණා. ඉතින් එහෙම ඒවත් තියෙනවා. ඒකට යා බර වැඩි. අර ප්ලාස්ටික් ආවම බර අඩු වුණා නේද? හරි. ඉතින් මෙතන තියෙන මේ මොනවද? සන්නායක සම්බන්ධක මේ තියෙන්නේ. මෙතනින් සන්නායක සම්බන්ධක අපිට නම් කළෙන් ඉස්සෙල්ලා පරිපතේ ගැන ඉගෙන ගන්න නේද? සන්නායක සම්බන්ධක ඔය තියෙන්නේ. මේ මොකද්ද පුතේ? ස්විච් එක. මෙතනින් තමයි අපි මේ ස්විච් එක ඔන් කරනවා ඔෆ් කරනවා. නේද? මෙතනින් ස්විචය. අපි එක වෙන පාටකින් දාමු. නැත්නම් එක ගොඩේ. මේ මොකද්ද පුතේ තියෙන්නේ? ස්විචය. හරි. ඉතින් මෙතන මොකද්ද තියෙන්නේ? ඒත් සන්නායක සම්බන්ධකයක් නේද? සන්නායක සම්බන්ධක. දැන් සන්නායක කම්බි වගේ නේද? කම්බි වලට ටිකක් ඝන කමට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මොනවද පුතේ? වියලි කෝෂ මෙතන තියෙනවා නේද? වියලි කෝෂ. වියලි කෝෂ තියෙනවා. මේ තියෙන පරාවර්තකය. මේ තියෙන පරාවර්තකය. මම දැන් කියලා දෙන්නම් මේකෙන් මොකක්ද වෙන්නේ කියලා. පරාවර්තකය. පරාවර්තකය. මේක විදුලි පන්දම නේද? පන්දම් බල්බය. විදුලි පන්දම් බල්බය. විදුලි පන්දම් බල්බය. නේද? මෙතන තියෙනවා මේ කොයිල් එකක් තියෙනවා පුතේ මෙතන නේද? අපිට එකක් මග ඇරුණා මෙතන. කොයිල් එකක් තියෙනවා. ඒ මොකද සන්නායක කොයිල් එකක් මොනවද තියෙන්නේ? මේ පරිපතය මේකට සම්බන්ධ කරන්න. වෙනද පුතේ පරිපතය සම්බන්ධ කරන්න මේ තියෙන මොකද්ද පුතේ? සර්පිලාකාරව තියෙන්නේ නේද? මේකට අපි කියනවා සර්පිලාකාර ලෝහ දුන්න. ඒතර තමයි අර බැටරි ටික හොඳට සම්බන්ධ වෙලා තියෙන්නේ. නැත්තම් බැටරි එහා මෙහා යන්න පුළුවන් නේ පුතේ. මේකෙන් අර හොඳට තද වෙලා තියෙනවා මේක. නැත්තම් පරිපතේ සම්පූර්ණ වෙන්නේ නැහනේ. හොඳට තද වෙලා තියෙනවා මේ සර්පිලාකාර ලෝහ දුන්න මගින්. අපි මේකේ මේ දෙකම එක ළඟ තියෙන හින්දා අපි එකක් වෙන පාටකින් ලියමු. පරාවර්තකය. මේකට අපි කියනවා පරාවර්තකය. හරි. දැන් එතකොට හරි නේද? සර්පිලාකාර ලෝහ දුන්න. ඔක්කොම දැන් කොටස් ටික හරි. දැන් බලන්න පුතාලා මෙන්න මෙහෙමයි. දැන් අපිට එළියෙන් පේන්නේ මේ මුහුණත සහිත මේ ටෝච් එකයි මේ වටේ තියෙන පරිවාරක කොටසයි විතරයිනේ. ඒ වුණාට බලන්න දැන් මෙතන කොහොමද මේක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා පුතේ. මේ බලන්න ශ්‍රේණිගතව වියලි කෝෂ සම්බන්ධ කරලා තියෙනවා. නේද? වියලි කෝෂ දෙකක් මෙතන තියෙනවා ශ්‍රේණිගතව. ඕනනම් අපි මෙතන ලියමු. ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. හරි. දැන් බලන්න පුතාලා ඔන්න වියලි කෝෂ දෙක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් මෙතන තියෙනවා ස්විච් එකක් නේද?
මේ ස්විච් එක ඔන් කරපු ගමන් ස්විච් එක සංවෘත කරාම මොකද වෙන්නේ? මේක ස්විච් එක දැන් මේ ඔන් කරනවා කියලා කියන්නේ මේක මෙහෙම ඉස්සරහට තල්ලු කරනවා. තල්ලු කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන මෙන්න මේ මෙතන කුඩාවට තියෙන නේද පුතේ මේ යකඩ සන්නායක කම්බි කැල්ල. ඒක මේකේ ගෑවෙනවා. මේක මේකේ ගෑවෙනවා. තේරෙනවද පුතාලට? තේරෙනවද මං කියන එක? දැන් මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ තියෙන කෑල්ල දැන් මෙතනින් කැඩිලානේ තියෙන්නේ. පරිපතේ දැන් මෙතන බලන්න මේ සන්නායක කම්බිය මෙතනින් ගිහිල්ලා මේ බල්බ් එකට යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ ඊට පස්සේ බල්බ් එකෙන් ආපහු බල්බ් එකේ දැන් මේ පැත්තටනේ යන්නේ මේක. ගිහිල්ලා ඊට පස්සේ බල්බ් එකේ යටින් මොකද වෙන්නේ මේ කෝෂය. මේ කෝෂයෙන් ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේටනේ මේ ධාරාව ගලන්නේ නේද පුතේ? ඒතර ඕන දැන් මේ කෝෂ දෙක වලින් ගිහිල්ලා මොකද වෙන්නේ පුතේ? මේ සර්පිලාකාර දුන්න හරහා ගිහිල්ලා ආපහු මෙතනින් ඇවිල්ලා මේ සන්නායකයෙන් ඇවිල්ලා මෙතනින් ඇවිල්ලා උඩින් ඇවිල්ලා මොන දැන් මෙතනින් කැඩිලා තියෙන්නේ. එතනින් තමයි කැඩෙන්නේ. දැන් ස්විච් එක ඔන් කරනවා කියලා කියන්නේ මේක තල්ලු කරනවා අපි ඉස්සරහට. තල්ලු කරනකොට මොකද වෙන්නේ? මේකත් යටට යනවා. ඊට ගියාම මේ දෙක ගෑවෙනවා. මෙන්න මේ දෙක ගෑවෙනවා. ඒ දෙක ගෑවුනහම මොකද වෙන්නේ? දැන් පරිපථය සම්පූර්ණයි. දැන් හරිනේ. දැන් මොකද වෙන්නේ? වියලි කෝෂ වලින් විදුලිය උත්පාදනය කරනවා. ඒ උත්පාදනය කරන විදුලිය මොකද වෙන්නේ පුතේ? මෙහෙම ඇවිල්ලා බල්බය තුලින් ගිහිල්ලා මේ සන්නායක කම්බි වලින් ගිහිල්ලා ආයි සන්නායක කම්බි වලින් ඇවිල්ලා සර්පිල දුන්න ඇතුලෙන් ගිහිල්ලා කෝෂ වලට එනවා. ඔය විදිහට දැන් මේ අකණ්ඩව ගමන් කරනවා දිගටම මේක. ඒ දිගටම ගමන් කරනකොට මොකද වෙන්නේ? මේක ස්විච් එක ඔන් කරලා තියෙන වෙලාවට බල්බය දැල් වෙනවා. දැන් මෙතන මේ බල්බය දැල් වෙනකොට පුතේ ඕගොල්ලෝ හොඳටම ඔන්න මේක නිරීක්ෂණය කරන්න ඕගොල්ලෝ. තේරෙනවද? ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක නිරීක්ෂණය කරන්න. මේ ටෝච් එකේ මේක දැන් ඕගොල්ලන් කරන්න ඕනේ. මේක මට කරලා පෙන්නන්නත් පුළුවන්. ඒ වුණාට මං හිතනවා මේක පුතාලා තනියෙන් කරාම තමයි මේ අත්දැකීම හොඳටම ලබා ගන්න පුළුවන්. මේකේ මේ වගේ ටෝච් එකක් අරගෙන පුතේ මේකේ මූණ ගලවන්න පුළුවන්. මේකේ මූණ මේ ඉස්සරහින් ඇල්ලුවාම මෙන්න මේ කොටස් ටික ගලවලා ගන්න පුළුවන් වීදුරුවත් එක්ක කොටස් ටික. ඉස්සරහා මූණ ගලවන්න ඉස්සරහා වීදුරුවත් එක්ක කොටස් ටික ඔක්කොම ගලවන්න. ගලවලා මේකේ ස්විච් එක ඔන් කරලා බලන්න දැන් මේකේ එළිය මොන වගේද කියලා. මූණ ඉස්සරහා ටික ගලවලා බලන්න දැන් මේකේ එළිය මොන වගේද කියලා හොඳට බලන්න. බලලා දැන් ඒතර දැන් පුතාලට දැනෙනවනේ දැන් මේකේ එළිය මොන වගේද මොන තත්වයකද තියෙන්නේ කියලා. ඊට පස්සේ පුතාලා මොකද කරන්නේ? ආයි මේක හයි කරන්න. මූණ හයි කරන්න. මූණ හයි කරාම මූණ කියලා කියනකොට මෙන්න මේ කෑල්ලත් එක්කම තමයි ගැලවිලා එන්නේ මේ මූණ. මේ මෙන්න මේ මෙතන තියෙන මේ නිල් පාට ප්ලාස්ටික් දම් පාට වගේ තියෙන ප්ලාස්ටික් කෑල්ල ගැලවිලා එන්නේ මෙන්න මේ පරාවර්තකයත් එක්කමයි. පරාවර්තකයත් එක්කම. එතකොට තියෙන්නේ මෙන්න මේ කොටසත් එක්ක මේ විදුලි පන්දම විතරයි තියෙන්නේ. ඒක පත්තු කරාම පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් මේකේ ඒ තරම් එළියක් එන්නේ නැහැ කියලා. ඊළඟ අවස්ථාවේ අපි මොකද කරන්න පුතේ? මේකේ මූණ හයි කරනවා මේකට. මූණ හයි කරලා දැන් ආයි ස්විච් එක ඔන් කරනවා බලන්න. මූණ හයි කරලා ස්විච් එක ආපහු ඔන් කරනවා. මූණ හයි කරලා ස්විච් එක ඔන් කරාම ඔන්න හොඳ එළියක් එනවා. අපිට බිත්තියකට මෙහෙම අල්ලුවොත් එහෙම හොඳ ආලෝක ලපයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඉස්සෙල්ලා වෙලාවේ අපිට බිත්තියකට කොච්චර කොහේ තියෙන බිත්ති වලට ඇල්ලුවත් ආලෝක ලපයක් ලැබෙන්නේ නැහැ. නේද? ආලෝක ලපයක් ලබා ගන්න බෑ. ඒකට හේතුව තමයි පුතේ මෙන්න මේ පරාවර්තකය. මේ පරාවර්තකය කියලා කියන්නේ රිදී පාට අවතල පෘෂ්ඨයක්. රිදී පාට අවතල පෘෂ්ඨයක්. මේ රිදී පාට අවතල පෘෂ්ඨයට මොකද වෙන්නේ? අපි හිතමු ඔයගොල්ලෝ මේකේ බල්බ් එක දැල්ලුවා කියලා. දැල්වුවහම මොකද වෙන්නේ? මේකෙන් එන ආලෝක කිරණ වදිනව පුතේ ගිහිල්ලා කොහෙටද? මේ පරාවර්තකයේ. වැදුනම මොකද වෙන්නේ? එයා ආපහු මේක පරාවර්තනය කරලා මේ විදිහට යවනවා. තේරුණාද? ওই විදිහට එළියට යවනවා. තේරුණාද? දැන් එහෙම දැන් මේ පරාවර්තකේ නැත්තම් මොකද වෙන්නේ? මේකේ එළි මෙහෙම නිකන් වටේටම විහිදෙනවා විතරයි. නේද? දැන් මේකෙදි වෙන්නේ මොකද? මේවා යනවා පරාවර්තකේ වදිනවා ඉස්සරහට යවනවා. මේකෙත් ආයි මොකද වෙන්නේ? මෙතන පරාවර්තකේ වදිනවා මෙහෙම ඉස්සරහට යවනවා. ඔය විදිහට මොකද වෙන්නේ? දැන් සමහර ඒවා මෙහෙම කෙලින්ම ඉස්සරහට යන ඒවාත් තියෙනවා. ගොඩාක් ඒවා දැන් මේ බල්බ් එකේ මේ වටෙන්ම යනවනේ පුතේ. වටෙන්ම යන ඒවා මොකද වෙන්නේ? මේ පරාවර්තකයත් වටේටම තියෙනවා. මෙහෙම අවතල පෘෂ්ඨයක්. වටේටම තියෙනවනේ දිලිසෙන රිදී පාට පෘෂ්ඨය. මේ වගේ ඔක්කොම මොකද වෙන්නේ පුතේ? මෙතන ඉඳන් දැන් මොකද වෙන්නේ? මෙහෙම යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? ආපහු මෙහෙට යනවා. ඔය වගේ මොකද වෙන්නේ? හැම කිරණයක්ම මේ විදිහට පරාවර්තනය වෙලා යනවා.
තේරුණාද පුතාලට හැම කිරණයක්ම මේ විදිහට පරාවර්තනය වෙලා යනවා. තේරුණාද පුතාලට අපි තව එකක් මෙතනින් යන්නොත් මෙහෙම. මෙතෙන්ට යනවා. මේක ආපහු මෙහෙම පරාවර්තනය වෙලා යනවා. වෙනද පුතාලට? දැන් ඔයගේ මේ ඔක්කොම පරාවර්තනය වෙලා යනකොට මොකද වෙන්නේ පුතාලා? නේද? මේ ඔක්කොම එළිය ටික එක තැනකට එකතු වෙනවා. අන්න ඒ නිසා තමයි මේකේ පැහැදිලි ආලෝකයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ නිසා තමයි පුතාලට පැහැදිලි ආලෝක ලපයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. නේද? පැහැදිලි ආලෝක ලපයක් මේ ආලෝක ප්‍රභවයෙන් පුතාලට ලබා ගන්න පුළුවන් මෙන්න මේ පරාවර්තකය නිසා. පරාවර්තකයේ නැතුව පුතාලට ඕච් එක බැලුවම පේනවා එහිම පැහැදිලි ආලෝක ලපයක් ලබා ගන්න බෑ. මොකද ඒකට හේතුව මේකෙන් නිකුත් වෙන ආලෝකය හැම පැත්තටම විහිදිලා යන නිසා. හැම පැත්තටම විහිදිලා යන නිසා අර තීව්‍ර ආලෝක ලපයක් ලබා ගන්න බෑ. පරාවර්තකයත් එක්ක මේ මූණ හයි කරාට පස්සේ මොකද වෙන්නේ? පැහැදිලි ආලෝක ලපයක් ඉස්සරහා ලබා ගන්න පුළුවන්. තේරුණාද පුතාලට? දැන් තේරුණා නේද මං කිව්වේ මොකද්ද කියන එක? එහෙනම් විදුලි පන්දමක ක්‍රියාව දැන් පුතාලට තේරෙනවනේ. කොහොමද මේ ආරෝපණ විදුලි ආරෝපණ ගමන් කරන්න විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ කොහොමද කියලා තේරෙනව නේද පුතාලට? ඒතර මේකේ වියලි කෝෂ සංඛ්‍යාව වැඩි කරනකොට දීප්තිය වැඩි වෙන්නේ කොහොමද කියලා පුතාලට දැන් අර පරිපත්ත කතා කරපු හින්දා තේරෙනවා නේද පුතාලා? එතකොට මේකේ මේ දැන් හැබැයි මේ වියලි කෝෂ වලින් ක්‍රියාත්මක වුණාට මේ විදුලි පන්දම් බොහෝ වෙලාවට පුතේ දැන් මේ වියලි කෝෂ මගින් ක්‍රියාත්මක වෙන විදුලි පන්දම් නෙමෙයි දැන් තියෙන්නේ. කියන්නේ charge කරන විදුලි පන්දම් තියෙන. කියන්නේ ආරෝපණය නැවත ආරෝපණය කරගන්න පුළුවන්. මේකේ බැටරි එකක් තියෙනවා. ඒ බැටරි එක නැවත ආරෝපණය කරන්න පුළුවන්. පුතාලා දැකලා ඇති. ප්ලග් එකකට ගහලා මේකේ ආරෝපණය ඇති කරගන්නවා. වැඩි කරගන්නවා. ආරෝපණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේකේ අර ආපහු නැවත දල්ව ගන්න පුළුවන්. බැටරි බැස්සට පස්සේ ආයි ඔය සාමාන්‍ය ඔයගොල්ලෝ ටෙලිෆෝන් එකක් charge කරනවා වගේ නේද? ඒ වගේ පුළුවන් මේක charge කරගන්න. මේක charge කරලා දැන් ගොඩක් අලුතෙන් එන්නේ ඒ වගේ ඒවා. නේද? charge කරාම ඔයගලන්ට පුළුවන් මේක හොඳට මේ ආලෝකය ආපහු නැවත ලබා ගන්න පුළුවන්. ඒතර මේ වගේ නැත්තම් දැන් මේ වගේ එක කරාම මොකද වෙන්නේ පුතේ? ටික වෙලාවක් මේ වියලි කෝෂ තිබුණාම ටික වෙලාවක් තිබ්බට පස්සේ මේ වියලි කෝෂ ඔක්කොම ආරෝපණ නැති වුණාම මේවා ඉවත් කරලා අපි ආයෙ අලුතෙන් අරගෙන දාන්න ඕනේ. ඊට වඩා අරක අපිට හරි ලේසි නේද? ආයෙ අලුතෙන් අපි කඩේට ගිහිල්ලා ආයෙ වියලි කෝෂ හොයාගෙන ඇවිල්ලා මේකට දානවට වැඩිය ලේසි. අර වගේ බැටරි එක නැවත ආරෝපණය කරන්න පුළුවන් විදුලි පන්දමක් තිබුණා නම් නේද? නැවත බැටරි ආරෝපණය කරන්න පුළුවන් විදුලි පන්දමක් තිබුණා නම් පුතාලට පුළුවන් ඒකෙන් පහසුවෙන්ම මේ ආරෝපණ ගබඩා කරගෙන මේ ක්‍රියාවලිය කරන්න. පැහැදිලිද පුතාලට? තේරෙනව නේද එහෙනම් විදුලි පන්දමක ක්‍රියාව මොකක්ද කියලා? හරි. අපි දැන් බලමු එහෙනම් ඊළඟට ඉහත රූපයේ දැක්වෙන පරිදි විදුලි පන්දමේ වියලි කෝෂ, බල්බය, ලෝහ සර්පිල දුන්න හා සන්නායක සම්බන්ධක තහඩු එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. එකට සම්බන්ධ වෙලා තියෙන. එකට සම්බන්ධ වෙලා නේද බලන්න මේ වියලි කෝෂ ටික සම්බන්ධ වෙනවා සර්පිල දුන්නට ඒක සම්බන්ධ වෙනවා සන්නායක සම්බන්ධක වලට ඒක සම්බන්ධ වෙනවා මෙතනින් ස්විච් එකට ආයි සන්නායක සම්බන්ධක මේ විදිහට ඇවිල්ලා විදුලි පන්දම තියෙන විදුලි මෙතන විදුලි පහනට සම්බන්ධ වෙනවා නේද? විදුලි පන්දම් බල්බයට සම්බන්ධ වෙනවා. විදුලි පන්දම් බල්බය ආපහු වියලි කෝෂ වලට සම්බන්ධ වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේක ලියන්න කිව්වොත් මේ ගැලීම් සටහනකින් ලියන්න පුළුවන්. කොහොමද ගැලීම් සටහනකින් ලියනවා නම් ලියන්නේ කියන්න බලන්න මට. කොහේ ඉඳන්ද මේක පටන් ගන්න පුතේ? කොහේ ඉඳන්ද මේක පටන් ගන්න? වියලි කෝෂ වලින්. නේද? වියලි කෝෂ වලින් පටන් ගන්න. වියලි කෝෂ වලින් පටන් අරගෙන ඊට පස්සේ කොහෙටද යන්නේ මේක? වියලි කෝෂ වලින් පටන් අරගෙන යනවා කොහෙටද? කොහෙටද ගමන් කරන්නේ? නේද? විදුලි පන්දම් මේ පන්දම් බල්බය නේද? අපි ලියමු විදුලි පන්දම් බල්බය. විදුලි පන්දම් බල්බය. විදුලි පන්දම් බල්බයෙන් කොහෙටද යන්නේ ටික? විදුලි පන්දම් බල්බයෙන් ඊට පස්සේ කොහෙටද යන්නේ පුතේ? කොහෙටද යන්නේ? සන්නායක සම්බන්ධක වලට යනවා නේද? සන්නායක සම්බන්ධක.
සන්නායක සම්බන්ධක. සන්නායක සම්බන්ධක වලින් ඊට පස්සේ කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ පුතාලා? මේ තියෙන සන්නායක සම්බන්ධක වලින් යනවා කොහෙටද? ස්විචයට. ස්විචයේ තියෙන සන්නායක සම්බන්ධකම තමයි නේද? ස්විචයෙන් ආපහු යනවා කොහෙටද? ආයිත් යනවා සන්නායක සම්බන්ධක වලට. ස්විචය හරහා නැත්නම් අපිට මෙතන සන්නායක සම්බන්ධක මෙතන ස්විචය හරහා යනවා කියලා දාන්නත් පුළුවන්. නේද? අපිට එහෙම දාන්නත් පුළුවන්. අපි එහෙම දාමු. හරි. මෙහෙම දාන්න. සන්නායක සම්බන්ධක කොහෙටද යන්නේ පුතේ? මෙතන ස්විචය හරහා ගමන් කරන්නේ. ස්විචය හරහා ගමන් කරලා යනවා සර්පිලාකාර ලෝහ දුන්නට. සර්පිලාකාර ලෝහ දුන්න. සර්පිලාකාර ලෝහ දුන්නට යනවා. සර්පිලාකාර ලෝහ දුන්නෙන් කොහෙටද යන්නේ? ඒ කියනවා කොහෙටද පුතේ? වියලි කෝෂවලට ආපහු එනවා නේද? එතනින් කෙලින්ම අපිට දාන්න පුළුවන් වියලි කෝෂ. මෙතනින් ආපහු එනවා වියලි කෝෂවලට. නේද? ඒතර ওই විදිහට තමයි පරිපථය මේ සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? සංවෘත පරිපථයක් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ පුතේ? මේ විදුලි පන්දම දැල් වෙනවා නේද? ඔන්න එහෙනම් විදුලි පන්දම දල්ව ගන්න පුළුවන්. ඔන්න සරල විද්‍යුත් පරිපථයක් තමයි තියෙන්නේ. දැන් පැහැදිලිනේ ගමන් කරන මාර්ගය. හරි. දැන් එහෙනම් අපි කතා කරේ ඒක ඉහත රූපයේ දැක්වෙන පරිදි විදුලි පන්දමේ වියලි කෝෂ, බල්බය, ලෝහ සර්පිල දුන්නහා සන්නායක සම්බන්ධක තහඩු එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා පුතාලා දැක්කා. නමුත් සන්නායක සම්බන්ධක අතර ඇති ස්විච්චය මගින් පරිපථය විසන්ධි වෙලා තියෙනවා. පුතාලා දැක්කා ඒක ගෑවිලා තිබුණේ නෑ නේද? එනිසා බල්බය නොදැල්වේ. මේ රූපේ ඇඳලා තිබුණ විදියට බල්බය දැල් වෙන්නේ නෑ. පේනවනේ පුතාලට නේද? මෙන්න මෙතන සම්බන්ධ වෙලා තිබුණේ නෑ. ඒකට බල්බය දැල්ුනේ නෑ නේද? එතකොට මොකද කරේ අපි? ස්විචය ඉදිරියට තල්ලු කරා. අපි ඉදිරියට තල්ලු කරා. තල්ලු කරනකොට සන්නායක සම්බන්ධක දෙක අතර හිදැස සංවෘත වෙනවා නේද? මෙතන තියෙන මෙන්න මේ හිදැස සංවෘත වෙනවා එතකොට. පේනවනේ පුතාලට? නේද? එතකොට එවිට පරිපථය සම්පූර්ණ වන නිසා බල්බය දැල් වෙනවා. ඒ වෙලාවට පරිපථය සම්පූර්ණ වෙන නිසා බල්බය හොඳින් දල්ව ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕක තමයි පුතේ විදුලි පන්දමක ක්‍රියාව. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් එහෙනම් ඔයගොල්ලන්ට පැවරුමක් දීලා තියෙනවා. මේ පැවරුම ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ. මොකද්ද කියලා බලමු තියෙන්නේ. බල්බය, විද්‍යුත් කෝෂ, ස්විචය, සම්බන්ධක කම්බි යන ඒවා සඳහා වූ පරිපථ සංකේත ඇසුරින් රූපයේ දැක්වෙන විදුලි පන්දම සඳහා සරල විද්‍යුත් පරිපථ සටහනක් ඇඳ දක්වන්නලු. නේද පුතාලා? දැන් එතන මේකේ තියෙන්නේ මෙන්න මේ දේවල් ටිකනේ තියෙන්නේ. විදුලි පන්දම් බල්බය තියෙනවා. ඊට පස්සේ කෝෂ ටික තියෙනවා. මේක අපි සර්පිලාකාර ලෝහ දුන්න ඔක්කොම සම්බන්ධක කම්බි වලට අරගෙන ස්විච් එකක් තියෙනවා නම් ඔන්න ඔය ටික සම්බන්ධ කරලා අපිට කියනවා සරල විද්‍යුත් පරිපථ සටහනක් සංකේත ඇසුරින් අඳින්නලු. නේද? එතකොට ඊළඟට අපිට කියනවා විදුලි පන්දමක පරාවර්තකයක් භාවිතයේ ඇති වාසිය පහදන්නලු. දැන් ওই ටික මම කියලා දුන්නා ඔයගලන්ට. නේද පුතාලා? ওই දෙකම මම කියලා දීලා තියෙන්නේ. හරි. අපි බලමු පළවෙනි එක. ඒක දැන් ඔන්න පුතාලා තනියෙන් අඳින්න බලන්න ඉස්සෙල්ලාම දැන් සංකේත පරිපථ රූප සටහන් මම ඉස්සෙල්ලා හැම අර කෝෂ පද්ධති ගැන බල්බ පද්ධති ගැන කතා කරන හැම එකේම මම සංකේත පරිපථ රූප සටහන් පුතාලට හුරු වෙන්න ඕනේ හින්දාමයි ඇන්දේ. ඒ හින්දා දැන් පුතාලට පුළුවන්. ඉස්සෙල්ලා දැන් ඔයගොල්ලෝ මේක තනියෙන් අඳින්න. මොකද පැවරුමක්නේ. ඕගොල්ලන්ටනේ පැවරුම දෙන්නේ මට කරන්න නෙමෙයිනේ. දැන් පුතාලා තනියෙන් ඉස්සෙල්ලා අඳින්න. මං හැබැයි පුතාලා ඇඳපු එක හරිද කියලා බලන්න මමත් මෙතන ඇඳලා පෙන්නන්නම්. වෙයි තනියෙන් ඇඳලයි මං ඇඳපු එක හරිද කියලා මගෙත් එක්ක ඔයගොල්ලෝ ඒක සංසන්දනය කරලා බලන්නේ. හරි. දැන් එතකොට මේකේ පුතාලා දැක්කා වියලි කෝෂ දෙකක් තියෙනවනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අඳිමු බලන්න වියලි කෝෂ දෙකක්. නේද? අපි ඉස්සෙල්ලාම අඳිමු වියලි කෝෂ දෙකක්. ඔන්න තියෙනවා වියලි කෝෂ දෙක. අපි බලමු මේකේ කොහොමද අග්‍ර සම්බන්ධ කරලා තියෙන්නේ කියලා.
මේ පැත්තට ධනාග්‍රය මේ පැත්තට ඍණාග්‍රය. හරිනේ. මේ පැත්තට ධනාග්‍රය මේ පැත්තට ඍණාග්‍රය තියෙන්නේ. හරි. ඔන්න වියලි කෝෂ 1යි. ඔන්න වියලි කෝෂ 2යි. දෙකම කොහොමද පුතේ සම්බන්ධ කරලා තියෙන්නේ? ශ්‍රේණිගතව. හරි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? සම්බන්ධක කම්බි තියෙනවා. නේද? මේ තියෙන්නේ. මෙතනින් සම්බන්ධක කම්බි, මෙතන ස්විච් එක, මෙතන තියෙනවා බල්බ් එක. ඒ ටිකනේ තියෙන්නේ. හරි. අපි අඳිමු ඊළඟට මෙතනින් සම්බන්ධක කම්බි තියෙනවා. මෙතනිනුත් තියෙනවා සම්බන්ධක කම්බි. මේ කෝෂ සම්බන්ධ වෙලා තියෙන්නේ. නේද? ඊට පස්සේ එතකොට මෙතන තියෙනවා බල්බ් එකක්. නේද පුතාලා? මෙතන තියෙනවා බල්බ් එක. අපි එතනට ඉඳ තියමු. හරි. ඔන්න තියෙනවා බල්බ් එක. මෙතන තියෙනවා එතකොට මොකක්ද? මෙතන මේක සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්විච් එක. නේද? හරිය තියෙනවා ස්විච් එක. ඔන්න ඔය වගේ. හරි නේද? එතකොට මේක මෙතන තියෙනවා ස්විච් එක. එතන මෙතන තියෙනවා බල්බය. ඔන්න දැන් අපි ඇඳා සංකේත පරිපත රූප සටහන. ඔන්න ඇඳලා තියෙන්නේ මේ තියෙන විදුලි පන්දමක නේද? සංකේත පරිපත රූප සටහන. හරි නේද පුතේ? ඉස්සරහින් බල්බ් එක තියෙනවා. මෙතනින් කෝෂ දෙක තිබුණා. සන්නායක කම්බි වලින් සම්බන්ධ කරලා මෙතන ස්විච් එක තියෙනවා. ස්විච් එක ඔන් කරපු ගමන් පරිපතය සම්පූර්ණ වෙනවා. බල්බ් එක දැල් වෙනවා. හරිද? මං හිතනවා පුතාලගේ හරිය ඇති. සරල විද්‍යුත් පරිපතයක් පුතේ. හරිම ලේසි නේද? කොමලගෙම හරිය ඇති ඇඳලා තියෙනවා. හරි. ඊළඟට අපිට කියනවා විදුලි පන්දමක පරාවර්තකයක් භාවිතයේ ඇති වාසිය පහදනලු. මේ පරාවර්තකයේ වාසිය මං කියලා දුන්නා පුතාලට. මොකද පරාවර්තකයෙන් වෙන්නේ පුතේ? විදුලි පන්දම් බල්බයෙන් නිකුත් වන ආලෝකය පරාවර්තකය මගින් එකම දිශාවකට යොමු කරලා පැහැදිලි ආලෝක ලපයක් ලබා ගන්න පුළුවන්. නේද පුතේ? ආලෝකයේ තීව්‍රතාවය වැඩි කරගන්න පුළුවන්. අන්න ඒක තමයි වෙන්නේ. වාසිය පහදන්න. ලියන්න පුළුවන් එතකොට පුතාලට නේද? අපිට ඒක ලියන්න පුළුවන්. මං කියලා දීලා තියෙන ඉඳ පුතාලට දැන් මෙලහට ලියලා ඉවර කරන්නත් පුළුවන්. නේද? හරි. බලමු මොකද එතකොට ලියන්න පුළුවන් කියලා පුතේ. ඒක අර මං කිව්ව එකයි අර මේ විදුලි පන්දම ගලවලා බලන්න මේ දෙකේ වෙනස මොකක්ද කියලා. එතකොට තමයි ඒක පැහැදිලිව පේන්නේ ඔයගලන්ට. මුහුණ නැත්තම් පරාවර්තකේ නැත්තම් එලියක් එන්නේ නැහැ විදුලි පන්දමේ. ඔයගලන්ට කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ ඒකේ. තේරුණාද? හරි. එහෙනම් අපි මෙතන ලියමු විදුලි පන්දමක පරාවර්තකය විදුලි පන්දමක පරාවර්තකය මගින් විදුලි පන්දම් බල්බයේ විදුලි පන්දමක පරාවර්තකය මගින් විදුලි පන්දම් බල්බයෙන් විහිදෙන ආලෝකය පරාවර්තනය වී එක් දිශාවකට යොමු කරයි. විදුලි පන්දමක පරාවර්තකය මගින් විදුලි පන්දම් බල්බයෙන් විහිදෙන ආලෝකය පරාවර්තනය වී එක් දිශාවකට යොමු කරයි. එනිසා එමගින් තීව්‍ර ආලෝක ලපයක්
තීව්‍ර ආලෝකයක් ලබා ගත හැකිය. හරිද පුතාලට? නේද? ඒ නිසා එමගින් තීව්‍ර ආලෝකයක් ලබා ගන්න පුළුවන් නේද? ඒකට දැන් සාමාන්‍යයෙන් නිකාම් අපි දල්වලා තියෙනකොට මේ විදුලි පන්දම ඒ විදිහට අපිට තීව්‍ර ආලෝකයක් ලබා ගන්න බෑ. නමුත් ඕගලන්ට පේනවා පරාවර්තකයක් සම්බන්ධ කරලා තියෙනවා නම් පුතේ තීව්‍ර ආලෝකයක් ලබා ගන්න පුළුවන් විදුලි පන්දම දැල්ුවාට පස්සේ. පැහැදිලිද? එහෙනම් ඔන්න ඕගලන්ට හොඳ අවබෝධයක් දැන් තියෙනවා සරල විද්‍යුත් පරිපතයක් වුණාට විදුලි පන්දම් පරිපතයක කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ විදුලි පන්දම් පරිපතයකින් ලැබෙන ආලෝකය තීව්‍ර කරගන්නේ කොහොමද? එතකොට මේ විදුලි පන්දමක කොටස් මොනවද? නේද? ඔය හැම කරුණක් පිළිබඳවම හොඳ අවබෝධයක් දැන් පුතාලට තියෙනවා. එතකොට පුතාලා එහෙනම් දැන් ඔන්න කෝෂ පද්ධති, බල්බ පද්ධති, සරල විද්‍යුත් පරිපත පිළිබඳ අවබෝධයක් ලබාගෙන තවත් විද්‍යුතය හා සම්බන්ධ දේවල් ගැන කතා කරන්න අපි ඊළඟ පරිච්ඡේදයෙන් හමු වෙමු.